ආදරණීය දරුවනේ ජීව විද්‍යාව විෂය නිර්දේශය යටතේ ඔබ අපත් සමග විෂය කරුණු සාකච්ඡා කරන සිද්ධාන්තමය පාඩම් මාලාවට එක් වෙනවා වගේම අපි ජීව විද්‍යාව විෂයට අදාළව ප්‍රශ්න 5000ක් ගැටලු 5000ක් සාකච්ඡා කිරීමේ ව්‍යාපෘතියකුත් ආරම්භ කළා. එහි 16 වන අදියරේ දෙවන පරිච්ඡේදයේ සමගිනුයි ඔබ මේ එකතු වන්නේ. අපි 16 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු පරිච්ඡේදයේ තුලදී පළමු ප්‍රශ්නයේ සිට 15 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 15ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනකොට ප්‍රශ්නයට අදාළ පිළිතුර විතරක් මතු පිටින් සාකච්ඡා කිරීමක් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ දැනුම වැඩි කිරීම සඳහා මේ විෂය කරුණු වලට සම්බන්ධ අනෙකුත් සිද්ධාන්තමය කාරණාත් මතක් කරනවා. ඒ වගේම ඔබ මේ නරඹමින් සිටිනවා නම් දරුවනේ ඔබට පුළුවන් මාත් එක්ක මේ දේවල් පාඩම් කරගන්න. මේ පාඩම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නරඹමින් සිටින අතරතුරේදීම මේ කරුණු පාඩම් කරගන්න පුළුවන්. අපි කලින් පරිච්ඡේදය තුල එවැනි කරුණු කීපයක්ම පාඩම් කළා. ඉතින් අද මේ පරිච්ඡේදය තුලත් එවැනිම තවත් ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරනවා. ඊටාම වැදගත් ප්‍රශ්න. මේ සෑම ප්‍රශ්නයක්ම විභාගයට ඉලක්කගත ප්‍රශ්න බව හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙමනම් අපි දෙවන පරිච්ඡේදයේ විදිහට 16 වෙනි ප්‍රශ්න පත්‍රයේ කතා කරන්න තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නෙම තමයි. හරි? අවතරණය යනු කුමක්ද? ඔන්න විභාජනයට ආවා. ඌරණ විභාජනය. අවතරණය කියන්නේ උපාගමය නිර්මාණය වුණාට පස්සේ උපාගමේදී සමජාත වර්ණ දේහවල සහෝදර නොවන වර්ණ දේහාංශ තියෙනවනේ. ඒ සහෝදර නොවන වර්ණ දේහාංශවල DNA කොටස් කැඩිලා ඒවා හුවමාරු වෙලා අනුරූපී ස්ථානවලදී නැවත සම්බන්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ අවතරණය කියලා. මෙතනදී ලක්ෂණ මිශ්‍ර වීමක් ඇත්තරම සිද්ධ වෙනවා. පැහැදිලිද? ආයෙත් මම කියන්නම් මොකක්ද අවතරණය කියන්නේ? උපාගමේදී සමජාත වර්ණ දේහවල සහෝදර නොවන වර්ණ දේහාංශවල DNA කොටස් කැඩිලා ඒ වර්ණ දේහාංශවල කෙළවරේ තියෙන DNA කොටස් කැඩිලා ඒවා මාරු වෙලා අනුරූප ලක්ෂවලදී නැවත සම්බන්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය තමයි අවතරණය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. බලන්න. උපාගමයේදී සමජාත වර්ණ දේහවල සහෝදර නොවන වර්ණ දේහාංශ වල කෙළවර වූ DNA කොටස් කැඩී හුවමාරු වී අනුරූපී ලක්ෂවලදී නැවත සම්බන්ධ වීමේ ක්‍රියාවලිය. අනුරූප ලක්ෂවලදී නැවත සම්බන්ධ වීමේ ක්‍රියාවලිය අවතරණයයි. හරිම සරලයි. උපාගමේදී සමජාත වර්ණ දේහවල සහෝදර නොවන වර්ණ දේහාංශවල කෙළවර තියෙන DNA කොටස් කැඩිලා හුවමාරු වෙලා අනුරූපී ලක්ෂවලදී නැවත සම්බන්ධ වීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ අවතරණය කියන්නේ. දැන් මේ අවතරණයේ සිද්ධ වෙච්ච අවස්ථාවක රූප සටහනක් අපි අඳිමු. අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. මේ බලන්න. මෙන්න එක සමජාත වර්ණ දේහයක් මෙන්න තවත් සමජාත වර්ණ දේහයක් දැන් මේ උපාගම සංකීර්ණය නිර්මාණය වෙලානේ තියෙන්නේ. මෙතනදී මේ නිල් කොටසක් රතු කෙළවරටත් රතු කොටසක් නිල් කෙළවරටත් සම්බන්ධ වෙනවා.
මෙන්න මේ ක්‍රියාවලිය තමයි දරුවනේ අවතරණය කියන්නේ. දැක්කනේ DNA කොටස් හුවමාරු වෙලා අනුරූප ලක්ෂ්‍ය වලට නැවත සම්බන්ධ වෙනවා. ඒක තමයි අවතරණය කියලා අදහස් කරන්නේ. පැහැදිලිද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. 17 වෙනි ප්‍රශ්නේ. මේකත් දරුවනේ විභාජනයේටම සම්බන්ධ ප්‍රශ්නයක්. විභාජනයේටම සම්බන්ධයි මේ ප්‍රශ්නේත්. උනන විභාජනයේ උපාගම පට සංකීර්ණය යනු කුමක්ද? දරුවනේ සමජාත වර්ණදේහ යුගල විශිෂ්ට ප්‍රෝටීනයක් මගින් එකිනෙකට සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කිරීමත් සමග අපිට දකින්න පුළුවන් ආලෝක අන්වික්ෂයෙන් අධ්‍යයනය කරනකොට අපිට දකින්න පුළුවන් නිකන් සිප් එකක් වගේ ව්‍යුහයක් නිර්මාණය වෙනවා. මේ සමජාත වර්ණදේහ යුගලය එකතු වෙලා සිප් එකක් වගේ අපේ ෂිප් එක තියෙන්නේ. ඒ වගේ ව්‍යුහයක් නිර්මාණය වෙනවා. අන්න ඒකට කියන නම තමයි උපාගම පට සංකීර්ණය. උපාගම පට සංකීර්ණය. හරි. එතකොට අපිට පිළිතුර ලියන්න පුළුවන්. සමජාත වර්ණදේහ යුගලය විශිෂ්ට ප්‍රෝටීනයක් මගින් බැඳීමෙන් ඇතිවන සිප් එකක් වැනි ව්‍යුහය උපාගම පට සංකීර්ණය නම් වේ. උපාගම පට සංකීර්ණය නම් වේ. සමජාත වර්ණදේහ යුගලය විශිෂ්ට ප්‍රෝටීනයක් මගින් බැඳීමෙන් ඇතිවන සිප් එකක් වැනි ව්‍යුහය තමයි අපි කියන්නේ උපාගම පට සංකීර්ණය කියලා. එහෙනම් දරුවනේ අපිට 18 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි යමු 18 වෙනි ප්‍රශ්නේ බලමු. තරංගකාරී නොවන නිෂේධකයක ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. මීට පෙර අපි පසුගිය ප්‍රශ්න පත්‍රයකදී තරංගකාරී නිෂේධක ගැන කතා කරා. ඉතින් අද අපි කතා කරන්නේ ඒකේ අනිත් පැත්ත තරංගකාරී නොවන නිෂේධකයක ලක්ෂණ. ඒකේ ක්‍රියාකාරීත්වය. දැන් තරංගකාරී නොවන නිෂේධකයක් දරුවනේ කොයිම වෙලාවකවත් එන්සයිමයේ සක්‍රිය ස්ථාන සමග සම්බන්ධ වීම සඳහා උපස්තර අණුත් එක්ක වරණීයව තරංග කරන්නේ නැහැ. ඇත්තටම තරංග කරන්න බෑ. ඇයි? තරංග කරොත් තරංගෙන් පරදිනවා. මොකද තරංගකාරී නොවන නිෂේධකයක හැඩය සක්‍රීය ස්ථානවල හැඩයට අනුරූප වෙන්නේ නැහැ. ගැළපීමක් නැහැ. ඒ නිසා උපස්තර අණුත් එක්ක තරංග කරාට නම් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය තරංග කරන්න යන්නේ නැහැ. ඒ අය සක්‍රීය ස්ථාන වෙනුවට එන්සයිමේ ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න ගැළපෙන අනුරූපී හැඩයක් තියෙන වෙන තැනකට සම්බන්ධ වෙනවා. වෙන තැනකට. ඒ තැන සක්‍රීය ස්ථාන නෙමෙයි. ඒ වෙන තැනකට සම්බන්ධ වෙලා එතන ඉඳලා යොමු කරනවා සංඥා. ඒ සංඥාවලට පුළුවන් අර සක්‍රීය ස්ථානවල හැඩය සුළු වශයෙන් වෙනස් කරවන්න. එතකොට වෙන්නේ උපස්තර අනුරූපී හැඩය දරාගෙන සක්‍රීය ස්ථානය අසලට ආවත් උපස්තර අණු වලට කාර්යක්ෂම ලෙස එන්සයිම් උපස්තර සංකීර්ණය හදන්න සවි වෙන්න බෑ. මොකද හැඩේ සුළු වශයෙන් වෙනස් කරලා තියෙන්නේ. ඒ වෙනස් කරවීම උපස්තර අණුවට බෑ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. හරි. ඉතින් ඒ නිසා මෙතනදී එන්සයිම් උපස්තර සංකීර්ණය සෑදීමේ ඵලදායීතාවය අඩු වෙනවා. ඒ අනුව තමයි නිෂේධන ක්‍රියාව ඉෂ්ට කරන්නේ. දැන් මේක අපිට මේ විදිහට රූප සටහනකිනුත් පෙන්වන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ එන්සයිමේ සක්‍රීය ස්ථාන. ඒවට සම්බන්ධ වෙන්න එන උපස්තර අණු මෙන්න. මේ තියෙන උපස්තර අණු. හැබැයි මම කිව්වනේ එන්සයිමේ තියනවා කියලා සක්‍රීය ස්ථාන නොවන වෙනත් ස්ථානක් තියෙනවා. දැන් මේ ඉන්නේ තරංගකාරී නොවන නිෂේධකයක්. බලන්න දරුවෝ දැන් මෙයාට කවදාවත් මේ සක්‍රීය ස්ථාන වලට එන්න බෑනේ. සම්බන්ධ වෙන්න බෑ. හැඩේ ගැලපෙන්නේ නැහැ. හැබැයි එයාට පුළුවන් මෙතෙන්ට යන්න නේ. අර වෙන යම් ස්ථානයකට යන්න පුළුවන්. ඔන්න ගියා. ගිහිල්ලා සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මෙතන ඉඳලා සංඥා යොමු කරන්න පුළුවන්
මේ සක්‍රිස්ථාන වල හැඩය වෙනස් කරන විදිහට සංඥා යොමු කරන්න පුළුවන්. එතකොට සිද්ධ වෙන්නේ මේ සක්‍රිස්ථාන වල හැඩය මෙන්න මේ වගේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. හැඩය විකෘති වෙන්න පුළුවන්. එවිට වෙන්නේ කාර්යක්ෂම ලෙස ඵලදායීව එන්සයිම් උපස්තර සංකීර්ණයේ සෑදීමට ගොඩනැගීමට නොහැකි වෙනවා. එමගින් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙන්නේ. පැහැදිලිද? හරිම සරලයි. හරි. ඉතින් අපිට ලියන්න පුළුවන් මේ විදිහට තරංගකාරී නොවන නිෂේධක සක්‍රීය ස්ථාන සඳහා උපස්තර අණු සමග තරංග නොකරයි. උපස්තර අණු සමග තරංග නොකරයි. ඊට හේතු වන්නේ තරංගකාරී නොවන නිෂේධකවල හැඩය උපස්තර අණුවල හැඩයට අනුරූපී නොවීමයි. මේ නිසා තරංගකාරී නොවන නිෂේධක සක්‍රීය ස්ථාන නොවන වෙන ස්ථානවලට සම්බන්ධ වේ. එන්සයිමේ වෙන ස්ථානවලට සම්බන්ධ වෙනවා. එම ස්ථානවලට බැඳී යොමු කරන සංඥා මගින් සක්‍රීය ස්ථානවල හැඩය වෙනස් වී එන්සයිම උපස්තර සංකීර්ණය සෑදීමේ ඵලදායී බව අඩු වී ප්‍රතික්‍රියාව නිෂේධනය වේ. ප්‍රතික්‍රියාව නිෂේධනය වේ. ඉතින් හරිම සරලයි නේ. හරිම සරල ප්‍රශ්නයක් දරුවෝ. ඔන්න එහෙමනම් තරංකාරී නොවන නිෂේධකයක ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි සියලුම කරුණු අවබෝධ කරගත්තා. අපිට එහෙමනම් 19 වෙනි ප්‍රශ්නයට දැන් ගමන් කරන්න පුළුවන්. අපි යමු 19 වෙනි ප්‍රශ්නයට. හොඳ විස්තරයක් කතා කරන්න තියෙන ටිකක් ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම රචනා ප්‍රශ්නයකට, කෙටි සටහන් ප්‍රශ්නයකට පවා අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් තමයි 19 වෙනි ප්‍රශ්نين අපි සාකච්ඡා කරන්නේ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය විස්තර කරන්න. මේ තියෙන ආලෝක ප්‍රතික්‍රියාව. හරි. ප්‍රභා සංශ්ලේෂණ ආලෝක ප්‍රතික්‍රියාව ගැන අදහස් කරන්නේ. දැන් රේඛීය ඉලෙක්ට්‍රෝන ගලන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරිත ලවයේ කොහෙද? පංජර කණිකාවල තෛලකොයිඩ පටල මත තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් තෛලකොයිඩ පටල මත ප්‍රභා සංශ්ලේෂී වර්ණකාණු පෙළ ගැහිලා ඉන්නවා ප්‍රභා පද්ධති නිර්මාණය කරමින්. අපි දන්නවා ප්‍රභා පද්ධති දෙකක් තියෙනවා PS1 සහ PS2. ප්‍රභා පද්ධති 1 ප්‍රභා පද්ධති 2. දැන් මේ ප්‍රභා පද්ධතියක කොටස් දෙකක් තියෙන බව අපි හැමෝම දන්නෝනේ.
ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය සහ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. දැන් ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය තුල ඉන්නවා අතිරේක ප්‍රභා වර්ණක අණු ක්ලෝරොෆිල් B, කැරොටින්, සැන්තොෆිල් වගේ අතිරේක ප්‍රභා වර්ණක අණු ඉන්නවා. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එහි පහලින් දකින්න පුළුවන් අපිට විශේෂ ක්ලෝරොෆිල් A අණු යුගලක්. ඒක P700 හෝ P680 කියලා හඳුන්වනවා. ඒ වගේම ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයට අයත් වෙනවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක්. හරි. එතකොට දරුවනේ ආලෝකයේ ෆෝටෝන ශක්තිය අවශෝෂණය කරගන්නවා ආලෝකය ලබා ගන්නා නැත්නම් ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය මගින්. ලබාගෙන ඒ ශක්තිය ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්න විශේෂ ක්ලෝරොෆිල් A අණු යුගලයට ලබා දෙනවා. එතකොට තමයි මේ අණු ලැබෙන මේ අමතර අධික ශක්තිය නිසා ඒ ක්ලෝරොෆිල් අණු වල ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙලා ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන එතනින් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් විසින් ප්‍රතිග්‍රහණය කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය ගැනයි අපි සාකච්ඡා කරන්නේ. මෙතනදී මුලින්ම මේ රූප සටහනක් ඇඳලම මේ ටික විස්තර කරලා ඊට පස්සේ අපි පිළිතුර ගොඩනගමු. හරි. මෙතනදී දරුවනේ මේ ක්‍රියාවලිය සඳහා අපි රූප සටහනක් අඳිනවා. බලන්න මේ රූප සටහන. හරි. මේක නම් කරනවා PS2 කියලා ප්‍රභා පද්ධති අංක 2. අපි වම් පැත්තෙන් තමයි ආව අඳින්නේ. ඊළඟට මෙතනින් මේ පැත්තෙන් අපි අඳිමු PS1 ප්‍රභා පද්ධති අංක 1. ඔන්න ඉන්නවා දෙන්න. දැන් මේක ඇතුලේ මෙන්න මේ විදිහට අපි තව කොටුවක් අඳිනවා. මේ විදිහට අපි බෙදනවා. දැන් දරුවනේ අර ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයට අයිති වෙන්නේ මෙන්න මේ කොටස. මෙතන ඉන්නවා අතිරේක ප්‍රභා වර්ණක අණු. අතිරේක ප්‍රභා වර්ණක අණු. ඒගොල්ලන් තමයි ආලෝකයේ ෆෝටෝන ශක්තිය අවශෝෂණය කරගන්නේ මෙන්න මේ විදිහට. ෆෝටෝන ශක්තිය. ඊට පස්සේ අණු ශ්‍රේණියක් ඔස්සේ මේ ශක්තිය ගමන් කරනවා. ගමන් කරලා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්නවා විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලක්. මේ ක්ලෝරොෆිල් අණු යුගලයට නමක් දෙනවා P680 කියලා. P680. ඒ ක්ලෝරොෆිල් අණු යුගලයට අර අධිශක්තිය ලබා දෙනවා. එතකොට ක්ලෝරොෆිල් අණු උද්දීපනය වෙලා ලැබෙන අමතර අධික ශක්තිය හමුවේ උද්දීපනය වෙලා ඒ අය අධිශක්ති ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. අධිශක්ති ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. මේ ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමත් සමගම මේ P680 ක්ලෝරොෆිල් අණු ධනාරෝපිත තත්වයකට පත් වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන හිඟයක් ඒගොල්ලන්ට ඇති වෙන නිසා. ඒගොල්ලන් ධනාරෝපිත තත්වයකට පත් වෙනවා. ඒ වගේම මේ පිට කරන ඉලෙක්ට්‍රෝන වහාම ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙකු විසින් ප්‍රතිග්‍රහණය කරනවා. දැන් මේ ක්‍රියාවලිය තුලදී P680 ඉලෙක්ට්‍රෝන ඉවත් වුණානේ. එතකොට දැන් P680 ඉලෙක්ට්‍රෝන ඌනතාවයකට මුහුණ දීලා ඉන්නේ. ඒක පියවීම සඳහා මේ ප්‍රභා පද්ධති වලම ජලය බිඳ වැටෙනවා. මේ බලන්න. ජලාණු බිඳ වැටිලා ඉලෙක්ට්‍රෝන සපයනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන සපයනවා. එතකොට ජලය බිඳ වැටිලා ලබා දෙනවා හයිඩ්‍රජන් ධනායන සහ අණුක ඔක්සිජන් ලබා දෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රෝන යවනවා P680 ඉලෙක්ට්‍රෝන හිඟය පියවීම සඳහා. මේක එන්සයිම ප්‍රතික්‍රියා මාලාවකින් උත්ප්‍රේරණය වෙන ක්‍රියාවලිය. මේ ජලය බිඳ වැටෙන එක. මේ සංසිද්ධිය මේ සිදුවීම අපි හඳුන්වනවා ප්‍රභා ජල විච්ඡේදනය කියලා. ප්‍රභා ජල විච්ඡේදනය. ඔන්න ආලෝක ප්‍රතික්‍රියාවේ සිද්ධ වෙන මූලිකම සිදුවීමක්. දැන් එතකොට මේ ඉලෙක්ට්‍රෝන ලැබෙන නිසා P680 නැවත උදාසීන තත්වයට පත් වෙනවා.
P680 උදාසීන තත්ත්වයට පත් වෙන මේ ඉලෙක්ට්‍රෝන ලැබෙන නිසා. පැහැදිලිද? එතකොට P680න් නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් ප්‍රතිග්‍රහණය කරලා ඒක ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ යවනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ යවනවා. මෙන්න මේ විදිහට. මෙන්න ඉලෙක්ට්‍රෝන යවනවා. හරි. මේවා තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු විදිහට සලකන්නේ. PQ ඉන්නවා. ඊළාට සයිටෝක්‍රෝම් සංකීර්ණයක් ඉන්නවා. ඒ වගේම PC. මෙන්න මේ පද්ධති හරහා තමයි ඉලෙක්ට්‍රෝන යොමු කරන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මෙන්න. දැන් මෙතනදිත් විශේෂ සිදුවීමක් වෙනවා. මේ සයිටෝක්‍රෝම් සංකීර්ණය හරහා ඉලෙක්ට්‍රෝන මාරු වෙද්දී මේ ඉලෙක්ට්‍රෝන සතු ශක්තියෙන් කොටසක් යොදාගෙන දෙන්නෙක් එකතු වෙනවා. කවුද මේ දෙන්න? මේ ඉලෙක්ට්‍රෝන සතු ශක්තියෙන් කොටසක් යොදාගෙන ATP හැදෙනවා. දෙන්නෙක් එකතු වෙලා. එකතු වෙන දෙන්න කවුද? මේ එකතු වෙන දෙන්න තමයි ADP සහ අකාබනික ෆොස්ෆේට්. ඒවා ඉලෙක්ට්‍රෝන සතු ශක්තියෙන් කොටසක් ලබාගෙන ATP බවට පත් වෙනවා. ඔන්න හැදෙන දෙවෙනි සංයෝගය. මුලින්ම අණුක ඔක්සිජන් හැදුනා O2 හැදුනා. ඒක තමයි ප්‍රභා සංශ්ලේෂණ අතුරුඵලය කියලා කියන්නේ. මෙන්න තව සංයෝගයක් හැදෙනවා ATP. මේ සිදුවීම හඳුන්වන්නේ ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය කියලා මේ සිදුවීම හඳුන්වන්නේ. ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය. පැහැදිලිද? හරි. දැන් ඔය අවස්ථාවේදීම මේ PS1 වලදීත් විශේෂ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. PS1 ගත්තම එයත් ප්‍රභා පද්ධතියක්නේ. එයාගෙත් මේ විදිහටම තමයි තියෙන්නේ. එයාටත් ඉන්නවා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් ඉන්නවා. ඒ වගේම P700 කියලා හඳුන්වන විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලක් ඉන්නවා. P700 කියලා හඳුන්වන්නේ. ඒ වගේම දරුවනේ ඉන්නවා ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණේ අතිරේක ප්‍රභා වර්ණක අණු. හරි. දැන් මේ ආලෝකයේ ෆෝටෝන ශක්තිය අවශෝෂණය කරගන්නවා සුපුරුදු පරිදි. ෆෝටෝන අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරලා ලබා දෙනවා විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලයට 700 P700 යුගලයට. එතකොට උද්දීපනය වෙලා අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හැරෙනවා. එතකොට P700 ධනාරෝපිත තත්වයකට පත් වෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවයකට ලක් වෙනවා. අන්න ඒ වෙලාවට ඒ ඉලෙක්ට්‍රෝන හිඟේ මගහරවන්න, ඒ ඉලෙක්ට්‍රෝන හිඟය නවත්තන්න මේ වෙලාවේදී අර PS2 ගෙන් පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ ආපු ඉලෙක්ට්‍රෝන එතෙන්ට භාවිතා වෙනවා. එතකොට P700 උදාසීන වෙනවා. මෙතනදී ප්‍රභාජල විච්ඡේදනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝන දායක වෙනවා මේ ක්‍රියාවලිය සඳහා. දැන් P700න් පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන වලට මොකද වෙන්නේ? ඒක ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් ප්‍රතිග්‍රහණය කරලා වෙනත් ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ යවනවා. මෙන්න මේ වගේ. ඒ ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියත් ඔස්සේ යනකොට රූප සටහන පැහැදිලි කරගමු මේ විදිහට. ඒ ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණිය ඔස්සේ යනකොට අවසාන වශයෙන් මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කෙනෙක්. කවුද මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ? ඒ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරනවා මෙන්න මේ එන්සයිමේ මගින් NADP+ රිඩක්ටේස් කියන එන්සයිමේ. මේ ඉලෙක්ට්‍රෝන අවසානයේට ලබා ගන්නේ දරුවනේ NADP+ කියන කෙනා. මෙයා සහ එන්සයිමයක්
ඒ වැඩේට H+ උත් අවශ්‍ය වෙනවා. අවසානයේදී ලැබෙන ප්‍රතිඵලේ NADPH. මේ NADPH කියන්නේ මේ ආලෝක ප්‍රතික්‍රියාවේ ලැබෙන තුන්වෙනි ප්‍රතිඵලය. මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ප්‍රභා ඔක්සිහරණය කියලා. ප්‍රභා ඔක්සිහරණය. ඒකට හේතුව මෙතනදී ඔක්සිහරණයක් නෙවෙන්නේ. NADP+ ඉලෙක්ට්‍රෝන තමා වෙත ලබා ගනිමින් NADPH බවට පත් වෙනවා. හරි? ඔක්සිහරණයක් වෙන්නේ. ඒක ආලෝකයේ යටතේ තමයි සිද්ධ වෙන්නේ. නිසා ප්‍රභා ඔක්සිහරණය කියලා හඳුන්වනවා. ඒතර අවසාන වශයෙන් දරුවනේ මේ ක්‍රියාවලිය තුල ඔබට පේනවා ඇති ප්‍රතිඵල 3ක් නිෂ්පාදනය වෙනවා. ප්‍රතිඵල 3ක්. මොනවද? එකක් තමයි ප්‍රභාජල විච්ඡේදනය. එකක් තමයි ප්‍රභාජල විච්ඡේදනයෙන් ඔක්සිජන් හැදෙනවා. ප්‍රභා පොස්පොරයිලීකරණයෙන් ATP හැදෙනවා. ඒ වගේම ප්‍රභා ඔක්සිහරණයෙන් NADPH හැදෙනවා. දැන් මෙතනින් ඔක්සිජන් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලය. එයා නිදහස් වෙලා යනවා. හැබැයි ATP සහ NADPH ඊළඟට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ දෙවනි අදියර වන කැල්වින් චක්‍රය ආරම්භ කරන්න අවශ්‍යයි. ශක්ති ජනක සංයෝග විදිහට ක්‍රියා කරනවා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය කාරණා ටික දරුවනේ ඔබ පිළිතුරට ගොනු කරන්න ඕනේ. එහෙම ගොනු කරොත් තමයි ඔබට උපරිම ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ. පැහැදිලිද? ඉතින් එහෙමනම් දැන් අපි මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් chart එකකින් අපි නිර්මාණය කරානේ. අපි එහෙනම් දැන් පිළිතුර ලියමු කොහොමද කියලා කරුණු ඇසුරෙන් අපි පිළිතුර ගොඩනගමු. පැහැදිලිද? හරි. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය හරිත ලවයේ පංජර කණිකාවල තෛලකොයිඩ පටල මත සිදුවේ. එම පටල මත ප්‍රභා සංශ්ලේෂී වර්ණකාණු ප්‍රෝටීන අණු හා වෙනත් කාබනික අණු වලින් සමන්විත ප්‍රභා පද්ධති පවතී. ප්‍රභා පද්ධති පවතිනවා. දැන් අපි දන්නවා ප්‍රභා පද්ධති දෙකක් තියෙනවා. අපි ඒක ලියමු. ප්‍රභා පද්ධති PS1 හා PS2 ලෙස දෙආකාරයකි. ආකාර දෙකක් තියෙනවා. PS1 හා PS2 කියලා ආකාර දෙකක් තියෙනවා. PS1 හි ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයේ වූ ප්‍රභා වර්ණකාණු ආලෝකයේ ෆෝටෝන ශක්තිය අවශෝෂණය කර අනුශ්‍රේණියක් ඔස්සේ
ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ වූ P680 ක්ලෝරොෆිල් අණු වෙත ලබා දේ. ක්ලෝරොෆිල් අණු වෙත ලබා දේ. එවිට එම අණු උද්දීපනය වී අධිශක්ති ඉලෙක්ට්‍රෝන නිදහස් කරයි. අධිශක්ති ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? වහාම ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙකු විසින් ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. මෙහිදී P680 අණු ධන ආරෝපිත තත්වයට පත්වන අතර ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙකු එම අධිශක්ති ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරයි. P680 ඉලෙක්ට්‍රෝන හිඟය පූරණය සඳහා PS2 හිදී ජලය බිඳ වැටේ. මෙය ප්‍රභා ජල විච්ඡේදනයයි. මෙය එන්සයිම ප්‍රතික්‍රියා ශ්‍රේණියකින් සිදුවේ. හරි. එතකොට ප්‍රභා ජල විච්ඡේදනය සිද්ධ වෙනවා. ජල අණු බිඳ වැටි ඉලෙක්ට්‍රෝන P680 වෙත සපයයි. එවිට P680 උදාසීන වේ. මීට අමතරව H+ හා අණුක ඔක්සිජන් නිපද වේ. අණුක ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා. පැහැදිලිද? දැන් අර ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලබාගත් ඉලෙක්ට්‍රෝන ටික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ යවනවා, ගමන් කරනවා. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රහණය කළ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරවයි. එහිදී සයිටෝක්‍රෝම්
සංකීර්ණය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී ඉලෙක්ට්‍රෝන සතු ශක්තියෙන් කොටසක් ඒ DP හා අකාබනික පොස්පේට් ලබාගෙන ATP බවට පත්වේ. මේක හඳුන්වන්නේ ප්‍රභා පොස්පොරයිලීකරණය කියලා. මෙය ප්‍රභා පොස්පොරයිලීකරණය වේ. මෙය ප්‍රභා පොස්පොරයිලීකරණය වේ. දැන් PS1 හි ඇති ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයේ අතිරේක ප්‍රභා වර්ණක අණු විසින් ආලෝකයේ ෆෝටෝන ශක්තිය ප්‍රතිග්‍රහණය කර PS1 හි P700 නම් PS1 හි P700 නම් විශේෂ ක්ලෝරොෆිල් අණු වෙත ලබා දේ. එවිට P700 උද්දීපනය වී අධිශක්ති ඉලෙක්ට්‍රෝන පිටකර P700 මොනවාද ධන P700 ධන ආරෝපිත වේ. එම ඉලෙක්ට්‍රෝන හිඟය මග හැරීමට දායක වන්නේ එම ඉලෙක්ට්‍රෝන හිඟේ මග හැරීමට දායක වන්නේ PS2 ගෙන් ඉවත් වූ ඉලෙක්ට්‍රෝනයි. ඒවා අවසානයේදී ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කර P700 වෙත ළඟා වේ. ඔන්න ඔහොමයි P700 ඉලෙක්ට්‍රෝන හිඟය ඌනතාවය පිය වෙන්නේ. දැන් P680 ඉලෙක්ට්‍රෝන හිඟේ පිය උනේ ජලය විච්ඡේදනය වෙලා ලැබිච්ච ඉලෙක්ට්‍රෝන වලින්. P700 ඉලෙක්ට්‍රෝන ඌනතාවය පිය වෙන්නේ P680 පිට කරපු ඉලෙක්ට්‍රෝන වලින්. P700 නිදහස් කළ
අධිශක්ති ඉලෙක්ට්‍රෝන වෙනත් ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙකු ප්‍රතිග්‍රහණය කර ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අනුශ්‍රේණියක් ඔස්සේ ගමන් කරවයි. අවසානයේදී එම ඉලෙක්ට්‍රෝන NADP+ මගින් ප්‍රතිග්‍රහණය කරයි. ඇතරම ප්‍රතිග්‍රහණය කර ඔක්සිහරණයට ලක්වේ. මෙය ප්‍රභා ඔක්සිහරණයයි. මේ සඳහා කවුදායක වෙන්නේ NADP+ රිඩක්ටේස් එන්සයිමය උත්ප්‍රේරණ ක්‍රියාව සිදු කරයි. උත්ප්‍රේරණ ක්‍රියාව සිදු කරනවා. ඒ අනුව ආලෝක ප්‍රතික්‍රියාවේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී ඵල තුනක් හැදෙනවනේ. ප්‍රභා ජල විච්ඡේදනයෙන් ඔක්සිජන් හැදෙනවා, අණුක ඔක්සිජන්, ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයෙන් ATP සහ ප්‍රභා ඔක්සිහරණයෙන් NADPH හැදෙනවා. හරි? හරි. එතකොට NADP+ මගින් ප්‍රතිග්‍රහණය කළ ඔක්සිහරණයට ලක් වෙනවා ප්‍රභා ඔක්සිහරණයයි. මේ අනුව අවසන් ඵලය ලෙස NADPH ලැබේ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී නිපද වූ අණුක ඔක්සිජන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අතුරු ඵලය වන අතර ATP හා NADPH ATP සහ NADPH කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාවට අවශ්‍ය වේ. කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාවට අවශ්‍ය වේ. ඔන්න දරුවනේ අංග සම්පූර්ණ පිළිතුර මම ගොඩ නැගුවා මේ කොටසට අදාළව. පැහැදිලිද? හරි. ඉතින් අපි රූපස්ථානත් ඇන්දා සම්පූර්ණයෙන්ම රචනාමය පිළිතුරක් ගොඩ නැගුවා. ඒ නිසාම අපිට දැන් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මොනවාද අපිට කතා කරන්න තියෙන්නේ බලමු. බලන්නකෝ හරි ලේසි. 20 වෙනි ප්‍රශ්නය චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය ගැන විස්තර කරන්න. ඉතින් රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය තරම්ම දිග විස්තරයක් නෙමෙයි ඇත්තටම චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය ගැන කියන්න තියෙන්නේ. දැන් චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයට අදාළව භාවිතා වෙන්නේ PS1 පද්ධතිය විතරයි. ඇත්තටම PS1 පද්ධතිය විතරයි මෙතනදී භාවිතා වෙන්නේ. හරි? එතකොට PS1 පද්ධතිය අපි සුපුරුදු පරිදි මෙන්න මේ කාරණා ටික දන්නවනේ. අපි දන්නවා PS1 පද්ධතියේ ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය සහ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයක් ඉන්නවා. මෙතන ඉන්නවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක්. මෙතන තමයි විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලක් ඉන්නවා. ඒ තමයි P700. එතකොට ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය තුල අපි දැක්කා ඉන්නවා අතිරේක ප්‍රභා වර්ණක අණු. මෙන්න මේ විදිහට. එයාලා විසින් ආලෝකයේ ෆෝටෝන ශක්තිය තමයි
අවශෝෂණය කරලා ඒක ලබා දෙනවා මේ P700 විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලයට. එතකොට P700 විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලය කලින් පරිදිම උද්දීපනය වෙලා අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා. ඒ මුදා හරින අධිශක්ති ඉලෙක්ට්‍රෝන වහාම ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරනවා. කරලා හැබැයි වෙනදට යවන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණිය ඔස්සේ නෙමෙයි මේ පාර යවන්නේ. බලන්න. මේ පාර යවන්නේ වෙනත් අණු ශ්‍රේණියක් ඔස්සේ. හොඳට බලමු. මේ බලන්න. දැන් යවන්නේ අර අපි කලින් කතා කරපු PQ ඊළඟට සයිටෝක්‍රෝම් සංකීර්ණය හරහා මේ PC ප්‍රතිග්‍රාහක අණු පද්ධතියට. මෙන්න දැන් අර අධිශක්ති ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. අපි දන්නවා සයිටෝක්‍රෝම් සංකීර්ණය හරහා ගමන් කරොත් පැහැදිලිවම දෙන්නෙක් බලන් ඉන්නවනේ ඉලෙක්ට්‍රෝන වල ශක්තියෙන් කොටසක් ලබා ගන්න. කවුද මේ බලන් ඉන්න දෙන්න? මේ බලන් ඉන්නේ ADP සහ අකාබනික පොස්පේට්. ඒ දෙන්න තමයි ATP ව හදන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට කියන්නේ මොකක් කියලාද? ප්‍රභා පොස්පොරයිලීකරණය. ප්‍රභා පොස්පොරයිලීකරණය. පැහැදිලිද? ප්‍රභා පොස්පොරයිලීකරණය. එතකොට මේ PC වෙත ලැබෙන ඉලෙක්ට්‍රෝන අවසාන වශයෙන් P700ට යොමු වෙනවා. දැන් බලන්න දරුවනේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ පිට කරපු කෙනාටම තමයි ආයි එයාගේම ඉලෙක්ට්‍රෝන යාට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ගමන ආරම්භ කරපු තැනත් ගමන අවසන් වෙන තැනත් එකමයි. එතකොට අපිට ඇති වෙන්නේ චක්‍රීය ව්‍යුහයක් නේ. චක්‍රීය ක්‍රියාවලියක් තමයි මෙතන ඇති වෙන්නේ. ඒකට තමයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම කියලා කියන්නේ. පැහැදිලිද? චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම. එතකොට ඒ ගැන අපිට මෙහෙම ලියන්න පුළුවන්. මෙය PS1 වල සිදුවේ. මේක PS1 වල තමයි සිද්ධ වෙන්නේ. මෙහිදී ආලෝක ඵල සංකීර්ණයෙන් ලබාගත් ෆෝටෝන ශක්තිය අණු ශ්‍රේණියක් ඔස්සේ P700 වෙත ලැබේ. එවිට P700 අණු මේ විශේෂ ක්ලෝරොෆිල් අණු උද්දීපනය වී අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හරි. අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හරි. ඒවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙකු ප්‍රතිග්‍රහණය කර වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරවයි. එහිදී ප්‍රභා පොස්පොරයිලීකරණය සිදු වී ATP නිපද වේ. ඉලෙක්ට්‍රෝන අවසානයේදී P700 වෙතම ලැබේ.
දැන් මේ ක්‍රියාවලියේ විශේෂත්වය තමයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී අපිට හැදෙන්නේ නැහැ අණුක ඔක්සිජන් ප්‍රභා ජල විච්ඡේදනයක් වෙන්නේ නැති නිසා සහ NADPH හැදෙන්නේ නැහැ ප්‍රභා ඔක්සිහරණයක් සිදු නොවන නිසා. ඒකත් අපිට ලියන්න වෙනවා. මෙහිදී ප්‍රභා ජල විච්ඡේදනයක් හා ප්‍රභා ඔක්සිහරණයක් සිදු නොවන නිසා අණුක ඔක්සිජන් හා NADPH නොසෑදේ. අවසාන වශයෙන් කියන්න ඕනේ ඇත්තටම දරුවනේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන තැන කොහෙද? මේ ක්‍රියාවලියේ මේ PS1 පද්ධති විතරක් විශේෂයෙන් දකින්න ලැබෙන්නේ අන්තර් පංජර කණිකා සූස්තර මතකනේ. පංජර කණිකා පද්ධති දෙකක් සම්බන්ධ කරන. අන්න ඒ ස්ථානවල තමයි PS1 පද්ධති විතරක් ඉන්නේ. ඒ ස්ථානවල වෙන්නේ මේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය. එකක් ලියමු. PS1 පද්ධති පමණක් අන්තර් පංජර කණිකා සූස්තරවල පවතී. මේ නිසා චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය අන්තර් පංජර කණිකා සූස්තරවල පමණක් සිදුවේ. අන්තර් පංජර කණිකා සූස්තරවල පමණක් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. ඒ අනුව දරුවනේ ඔන්න චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය පිළිබඳව සැකෙවින් විස්තර කරා. අපි මේ කරුණු ටික මතක් කරමු. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය සිද්ධ වෙන්නේ PS1 ප්‍රභා පද්ධතිය ආශ්‍රිතවයි. මෙතනදී සුපුරුදු පරිදි ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයේ ඉන්න අතිරේක ප්‍රභා වර්ණක අණු ආලෝකයේ ෆෝටෝන ශක්තිය උරා ගන්නවා, අවශෝෂණය කරනවා. ඊට පස්සේ මේ ශක්තිය ලබා දෙනවා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්න විශේෂ ක්ලෝරොෆිල් අණු යුගලයට P700 කියලා හඳුන්වනවා. මේ ලැබෙන අධිශක්තිය නිසා P700 අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා උද්දීපනය වෙලා. ඒ පිට වෙන අධිශක්ති ඉලෙක්ට්‍රෝන වහාම ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකෙක් ප්‍රතිග්‍රහණය කරනවා. ඒ වෙනකොට ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා P700 ඉලෙක්ට්‍රෝන හිඟයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙළෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට වෙන්නේ දරුවනේ මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ මේ ඉලෙක්ට්‍රෝන යොමු කරනවා. එතනදී සයිටෝක්‍රෝම් සංකීර්ණය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී ඒ ඉලෙක්ට්‍රෝන සතු ශක්තියෙන් කොටසක් භාවිතා කරලා ADP අකාබනික ෆොස්ෆේට් එක්ක එකතු වෙලා ATP නිපදවනවා. මේක ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය බව ඔබ දැනටත් දන්නවා. ඊට පස්සේ අවසානයේදී මේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ ඇවිල්ලා නැවතත් P700 ක්ලෝරොෆිල් අණු වෙතම ලැබෙනවා. හරි. මේ ක්‍රියාවලියේදී ප්‍රභා ජල විච්ඡේදනයක් උනේත් නැහැ. ප්‍රභා ඔක්සිහරණයක් උනේත් නැහැ. ප්‍රභා ජල විච්ඡේදනයක් උනේ නැති නිසා මේ ක්‍රියාවලියේදී අණුක ඔක්සිජන් හැදෙන්නේ නැහැ. ප්‍රභා ඔක්සිහරණයක් සිදු නොවුණු නිසා මේ ක්‍රියාවලියේදී NADPH හැදෙන්නෙත් නැහැ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි දරුවනේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහෙද? ඇත්තරම චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම සිද්ධ වෙන්නේ පංජර කණිකා දෙකක් එකිනෙක සම්බන්ධ කරන අන්තර් පංජර කණිකා සූස්තර කියන පටලවල තමයි සිද්ධ වෙන්නේ. ඒකට හේතුව ඒ පටලවල පවතින්නේ PS1 ප්‍රභා පද්ධති පමණයි. PS2 දකින්න ලැබෙන්නේ නැහැ. PS2 සහ PS1 දෙකම අපිට එකට ඉන්නවා දකින්න ලැබෙන්නේ තෛලකොයිඩ පටල මත. හරි. ඉතින් ඒ අනුව චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම හා සම්බන්ධව අවශ්‍ය වන්නා වූ සියලුම කරුණු අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අපිට පුළුවන් දැන් ඊළඟ ප්‍රශ්නයට, ඒ කියන්නේ 21 වන ප්‍රශ්නයට යොමු වෙන්න. අපි 21 වෙනි ප්‍රශ්නයට යමු. ඔන්න දරුවනේ ජෛව විවිධත්වයේ ප්‍රශ්නවලට අපි එනවා. දැන් 21 වෙනි ප්‍රශ්නය. කොන්ඩ්‍රික්තියස් වර්ගයේ මූලික ලක්ෂණ මොනවද? හරිම ලේසි ප්‍රශ්නයක් නේ. කොන්ඩ්‍රික්තියස් කාටිලේජ මසුන්.
ඔයාලට මතක් වෙන්න ඕනේ මෝරා මඩුව දෙන්නම මයන්නෙන් පටන් ගන්න අමතක කරන්න එපා. මෝරා මඩුව. right. කොන්ඩ්‍රික්තියස් වර්ගයේ මූලික ලක්ෂණ මොනවද? පළවෙනිම දේ තමයි සියල්ලන්ම ජලජ වාසී. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ වගේම මේ අය චලතාපී ජීවීන්. මෙයාගේ අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ කියන ද්‍රව්‍යයෙන් හැදෙන හින්දා තමයි මේකට කාටිලේජ මසුන් හෙවත් කොන්ඩ්‍රික්තියස් කියලා නමක් පටබැඳිලා තියෙන්නේ. හරි. ඒ වගේම මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේගොල්ලන් සංචරණයට සහ සන්තුලනයට වරල් භාවිතා කරනවානේ. සංචරණයට සන්තුලනයට වරල් භාවිතා කරනවා. ඒ වගේම මේ අයගේ කෙලවරේ දේහ කෙලවරේ තියෙනවා පෞච්ච වරල නැත්නම් අපි කියනවා වලිග වරල. මේක විෂමාංශ පුච්චයි. ඒ කියන්නේ පෞච්ච වරලේ කොටස් දෙක එකිනෙකට අසමානයි. එකක් ලොකුයි අනිත් එක පොඩි. ඒ නිසා විෂමාංශ පුච්ච පෞච්ච වරලක් තමයි තියෙන්නේ. ශ්වසනය කරන්නේ ජලක්ලෝම වලින්. අභ්‍යන්තර ජලක්ලෝම වලින්. හැබැයි ජලක්ලෝම පැලුම් පිදානය කියන විශේෂ ආවරණයකින් ආවරණය වෙලා නැහැ. විවෘතව තමයි තියෙන්නේ ජලක්ලෝම පැලුම්. හරි? ඔන්න කාරණා කීපයක් අපි කතා කරා. තව දේවල් තියෙනවා. අපි කතා කරපු කාරණා ටික පිළිතුරට ගොනු කරමු. හරි? බලන්න. පහළට මම ලියන් යනවා. සියල්ලන්ම ජලජ වාසී වේ. සියල්ලන්ම ජලජ වාසී වේ. චලතාපීම් වේ. චලතාපී. ඊළඟට අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ වලින් සමන්විත වේ. අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ වලින් සමන්විත වේ. ඊළඟට සන්තුලනය හා සංචරණය සඳහා වරල් පවතී. සන්තුලනය සහ සංචරණය සඳහා වරල් පවතිනවා. ශ්වසනය සඳහා ජලක්ලෝම භාවිතාවේ ඒවා පිදානයකින් ආවරණය නොවේ. පිදානයකින් වැහෙන්නේ නැහැ. ඊළඟ කාරණාව. පෞච්ච වරල විෂමාංශ පුච්ච වේ. පෞච්ච වරල විෂමාංශ පුච්චයි. පැහැදිලිද? පෞච්ච වරල විෂමාංශ පුච්චයි. හරි. දැන් ඔය අපි මෙතෙක් කතා කරපු කරුණු වලට අදාළවනේ කරුණු හයක් ලිව්වේ. ඊළඟ කරුණු ටික මොනවද කියලා බලමු. දරුවනේ මේ සමාජිකයන්ගේ දේහය ආවරණය වෙන්නේ රළු කොරළ වලින්. රළු කොරළ කියලා හඳුන්වන කොරපොතු වර්ගයකින් කොරළ වර්ගයකින් තමයි මේ අයගේ දේහය ආවරණය වෙන්නේ. දේහය කොරළ වලින් ආවරණය වීමෙන් දේහයට ආරක්ෂාවක් ලැබෙනවා. අභ්‍යන්තර ව්‍යුහයන්ට ආරක්ෂාවක් ලැබෙනවා. ඊළඟට මේගොල්ලන් ගැන කියද්දි විශේෂ කරුණක් කියන්න ඕනේ. මේ අයගේ බහිස්රාවී ප්‍රනාල, ප්‍රජනක ප්‍රනාල සහ ආහාර මාර්ගය කියන මේ මාර්ග තුන කුඩා කුටීරයක් බඳු ව්‍යුහයකට විවෘත වෙනවා. ඒ කුඩා කුටීරයකට තමයි අපි කියන්නේ ජම්බාලිය කියලා. ජම්බාලිය. ඒ ජම්බාලිය නැවත තනි සිදුරකින් විවරයකින් බාහිර පරිසරයට සම්බන්ධ වෙනවා. බාහිර පරිසරයට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? හරි. මේ සමාජිකයන්ගේ ඩිම්බ සංසේචනයට ලක්වන්නේ අභ්‍යන්තරිකව. එන අභ්‍යන්තර සංසේචනය පෙන්නනවා. සමහරු අණ්ඩ ජලාබුජයි. අනෙක් උදාහරණ අණ්ඩජ හෝ ජලාබුජ උදාහරණ තියෙන්නේ. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න ඔය කාරණා ටිකත් අපි ගොනු කරමු පිළිතුරට. බලන්න 7 වෙනි කරුණ. රළු කොරළ වලින් දේහය ආවරණය
වී ඇත. රළු කොරළ වලින් තමයි දේහය ආවරණය වෙලා තියෙන්නේ. ඊළඟට බහිස්රාවී ප්‍රනාල ප්‍රජනක ප්‍රනාල හා ආහාර මාර්ගය යන මාර්ග ජම්බාලිය ලෙස හඳුන්වන පොදු කුටීරයකට විවෘත වේ. එය තනි විවරයකින් බාහිර පරිසරයට විවෘත වේ. තනි විවරයකින් බාහිර පරිසරයට විවෘත වෙනවා. 9 වෙනි කරුණ. ඩිම්බ අභ්‍යන්තරිකව සංසේචනය වේ. සමහරු අණ්ඩ ජලාබුජයි අනෙක් උදාහරණ අණ්ඩජ හෝ ජලාබුජයි. අනෙක් උදාහරණ අණ්ඩජ හෝ ජලාබුජයි. පැහැදිලිද? දරුවෝ දැන් මූලික ලක්ෂණ සියල්ල ලියලා තියෙන අපි උදාහරණත් කියන්න එපා. ඒකත් අපි එකතු කරමු. මෝරා සහ මඩුවා කාටිලේජීය මසුන් වේ. මෝරා සහ මඩුවා කාටිලේජීය මසුන් වේ. හරි. ඔන්න දැන් අපි කලින් පරිච්ඡේදය වගේම මේ පරිච්ඡේදය තුලත් මේ කරුණු පාඩම් කරගන්න ඕනේ. දැන් ඔන්න මාත් එක්ක ඔබට පුළුවන් දරුවනේ නිවසේ ඉඳලම මේ කරුණු පාඩම් කරගන්න. කරුණු 11කට මම මේ පිළිතුර ගොඩනගලා තියෙනවා. හරිම ලේසි මේ කරුණු 11. හරි? මොනවද මේ කරුණු? දරුවනේ කොන්ඩ්‍රික්තියස් හෙවත් කාටිලේජ මත්ස්‍යයන් මුළුමනින්ම පාහේ වාසය කරන්නේ ජලජ පරිසරවල. විශේෂයෙන්ම කරදිය පරිසරයේ තමයි ඇත්තටම ඉන්නේ. අපි කියනවා පොදුවේ සියල්ලන්ම ජලජ වාසීන් කියලා. පැහැදිලිද? සියල්ලන්ම ජලජ වාසී. මේ සියලු සමාජිකයන් චලතාපී. චලතාපී කියලා කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනකොට දේහ අභ්‍යන්තර උෂ්ණත්වයත් ඊට අනුරූපීව වෙනස් කරගන්න පුළුවන් සමාජිකයන් ජීවි. ඒ වගේම සියලු දෙනාගේම අභ්‍යන්තර සැකිල්ල හැදිලා තියෙන්නේ කාටිලේජ වලින්. ඒ නිසාමයි මේ අයව ආමන්ත්‍රණය කරන්නේ කාටිලේජ මසුන් නැත්තම් කොන්ඩ්‍රික්තියස් කියලා. මේ අයගේ සංචරණයට සන්තුලනයට වරල් භාවිතා වෙනවා. සංචරණයට සන්තුලනයට වරල් භාවිතා වෙනවා. ශ්වසනය සඳහා මේ අයට තියෙන්නේ අභ්‍යන්තර ජලක්ලෝම. ඒවා පිදානය කියන විශේෂිත කවරයකින් ආවරණය වෙන්නේ නැහැ. විවෘතව තමයි තියෙන්නේ ජලක්ලෝම පැලුම්. ඒ වගේම මේ අයගේ වලිග වරල නැත්තම් පෞච්ච වරල විෂ මාංශ පුච්ච පෞච්ච වරලක් විදිහටයි පවතින්නේ. මේ අයගේ දේහය ආවරණය වෙන්නේ රළු කොරළ වලින්. රළු කොරළ වලින් තමයි දේහය ආවරණය වෙන්නේ. පැහැදිලිද? මේ අයගේ ඩිම්බ අභ්‍යන්තරික වශයෙන් තමයි සංසේචනය වෙන්නේ. ඩිම්බ සංසේචනය වෙන්නේ අභ්‍යන්තරිකව. එතකොට සමහරු අණ්ඩ ජලාබුජයි, අනෙක් උදාහරණ අණ්ඩජ හෝ ජලාබුජයි. අණ්ඩජ හෝ ජලාබුජයි. මේ අයගේ විශේෂත්වය තමයි බහිස්රාවී ප්‍රනාලත්, ඒ වගේම ප්‍රජනක ප්‍රනාලත්, ඒ වගේම ආහාර මාර්ගයත් කියන මේ මාර්ග තුනම එකට සම්බන්ධ වෙනවා, එකට විවෘත වෙනවා විශේෂ තනි කුටීරයකට. ඒකට කියන්නේ ජම්බාලිය කියලා. ජම්බාලිය. පැහැදිලිද? ජම්බාලිය තනි විවරයකින් බාහිර පරිසරයට විවෘත වෙනවා. ජම්බාලිය තනි විවරයකින් බාහිර පරිසරයට විවෘත වෙනවා. පැහැදිලිද? හරි.
අවසාන වශයෙන් කියන්නට තියෙන උදාහරණ මෝරා මඩුවා මේ අය කාටිලේජීය මත්ස්‍යයන් සඳහා හොඳම උදාහරණ වෙනවා. පැහැදිලිද? අපි ඉදිරි ප්‍රශ්න පත්‍රයකදී දරුවනේ ඔස්ට්‍රික්තියස් වංශයේ මූලික ලක්ෂණත් මේ විදිහටම කතා කරමු. හරි? එහෙමනම් මම යොමු වෙනවා 22 වෙනි ප්‍රශ්නයට. 22 වෙනි ප්‍රශ්නයට යන්න. බලන්නකෝ අහලා තියෙන ප්‍රශ්නයක සරල බව. අමාරු නෑ, මේවා අමාරු නෑ. පියාසැරිය සඳහා පක්ෂීන් දක්වන අනුවර්තන මොනවද? ඉතින් පැහැදිලිව ප්‍රධාන අනුවර්තන පහක් ඔබට දීලා තියෙනවා. අපි පහම කතා කරමු. පළවෙනි මේක පක්ෂීන් කියපු ගමන් හරිද? මතක් වෙන්න ඕනේ මේ අත්තටු නේද? ඒ අත්තටු විහිදලා තමයි ඒ අය පියාසැරිය කරන්නේ. එයාලගේ పూర్ව ගාත්‍රා පියාපත් බවට විකරණය වෙලා තියෙනවනේ, වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි එයාලට ඒ පියාඹීමට අවශ්‍ය බලය ලැබෙන්නේ. పూర్ව ගාත්‍රා පියාපත් බවට පත්වීම. ඒක පළවෙනි මේක අංක 1ටම කියන්න පුළුවන් ඒක. දෙවෙනි කාරණාව තමයි පියාඹන්න නම් මේ අවකාශය තුල පියාඹන්න නම් දරුවනේ සැහැල්ලු ශරීරයක් තියෙන්න ඕනේ. ඇඟේ බර අඩු වෙන්න ඕනේ. දැන් පැස්බරා, කැසුවරි මේ වගේ පක්ෂීන්ට පියාඹන්න බැරි. ඒ අයගේ දේහ බර ගොඩක් වැඩි. දැන් ලෝකයේ ඉන්න විශාලතම පක්ෂියා තමයි කවුද? පැස්බරා. ලොකුම බිත්තරේ දාන්නේ පැස්බරා. දෙවන විශාලතම බිත්තරේ දාන්නේ කැසුවරි. ගොඩක් අය කැසුවරිව දන්නේ නැහැ. රූපෙන් දැකලා තියෙනවා හරිම භයානක පක්ෂියෙක්. මේ පක්ෂි ලෝකේ ඉන්න දරුණුම පක්ෂියෙක් විදිහටයි කැසුවරිව හඳුන්වන්නේ. කැසුවරගේ හිසේ අඟක් වැනි ව්‍යුහයක් තියෙනවා. ඒකෙන් අවශ්‍ය නම් පහර දෙන්න පුළුවන් තමන් ඉදිරියේ ඉන්න සතුරෙක්ට, විලෝපිකෙක්ට, ඕන කෙනෙක්ට. ඒ වගේම මේ කැසුවරගේ ඔබ පාදයේ දිහා බැලුවොත් දකින්න පුළුවන් හරිම පළල් පාදයක් තියෙන සහ ඒ පාදයේ නිය පොතු ඊටාම උල් ස්වභාවයකින් තියෙනවා. අවශ්‍ය නම් ඊටාම ප්‍රබල ජව සම්පන්න පාපහරක් තමයි ඉදිරියේ ඉන්න පුද්ගලයාගේ මේ පපු ප්‍රදේශයට ගහන්න පුළුවන්. දැන් හරිම දරුණු කෙනෙක් කැසුවරි. ඉතින් මේ කැසුවරි, පැස්බරා මේ අයගේ දේහ බර වැඩි නිසා, ඒ අයගේ සැහැල්ලු දේහයක් නැති නිසාම ඒ අයට පියාසැරියට වරම් ලැබිලා නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟ කාරණාව තමයි මේ දේහයේ සැහැල්ලු වීම විතරක් නෙමෙයි කුඩා ශරීරයක් තිබීමත් හේතුවක්. දැන් මහා ශරීරයක්නේ බලන් ගියාම තියෙන්නේ පැස්බරාට කැසුවරිට. ඒ නිසායි පියාඹන්න බැරි. හැබැයි එහෙම කියපුවම සමහර දරුවෝ තර්ක කරන්න පුළුවන් සර් ඔය නවසීලන්ත දූපත්වල ඉන්නව නේද කිවි කියලා පක්ෂියෙක්. ඔව් ඊටාම චූටි කිවි. මේ කිවි චූටි පොඩි ඒ උනට එයාට පියාඹන්න බෑ. එයාගේ ඒකට මූලිකම හේතුව పూర్ව ගාත්‍රා හොඳින් පියාපත් බවට විකසනය නොවීම. හරි? කිවි කියලා ඔබ අන්තර්ජාලයේ දරුවෝ සර්ච් කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. කිවි කියන පක්ෂියා හරිම අහිංසක චූටි පක්ෂියෙක්. එයාලා වඳවීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ පාලා තිනවා. මොකද එයාලා නිතරම ආක්‍රමණිකයන්ට ගොදුරු වෙනවා. පියාසර කරන්නට බැරි නිසාම ඒගොල්ලන්ගේ බිත්තර හරිම පහසුවෙන් විනාශ වෙනවා. පැහැදිලිද? හරි. ඒතර කාරණා තුනක් ගැන මම ඔබට සඳහන් කරා. තුනක් ගැන කිව්වා. ඒ තුන ඉස්සෙල්ලා පිළියමු. එකක් තමයි పూర్ව ගාත්‍රා පියාපත් බවට විකරණය. විකරණය වී තිබීම. పూర్ව ගාත්‍රා පියාපත් බවට විකරණය වී තිබීම. ඒක එක. ඊළඟට සැහැල්ලු දේහයක් තිබීම. සැහැල්ලු දේහයක් තිබීම. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක ශරීර ප්‍රමාණය කුඩා වීම. ශරීර ප්‍රමාණය කුඩා වීම. ශරීර ප්‍රමාණය කුඩා වීම. පැහැදිලිද? ශරීර ප්‍රමාණය කුඩා වීම. ඊළඟට අපි මේ කරුණු තුනම කතා කරපු නිසා ලිව්වා. ඊළඟට අපිට කියන්න පුළුවන් දරුවනේ මේ පියාසැරිය සඳහා පක්ෂීන් සතුව තියෙන තවත් වැදගත් අනුවර්තනයක් තමයි ඒ අයගේ අස්ථි පද්ධතිය. මේ අස්ථි සැහැල්ලුයි ශක්තිමත්. හැබැයි සැහැල්ලු වෙලා තියෙන්නේ ඇතුලේ වාතය තියෙන්නේ. වාත කුටීර සහිත සැහැල්ලු ශක්තිමත් අස්ථි තියෙනවා. ශක්තිමත් නිසා ඒක උදව් වෙනවා දේහ සම්ධාරණයට. ඒ වගේම සැහැල්ලු නිසා පියාසැරියට දායක වෙනවා. මොකද සැහැල්ලු වෙලා තියෙන්නේ ඒ අස්ථි ඇතුලේ වාතය පිරීලා තියෙන නිසා. වාතය පිරීලා තියෙන නිසා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් හතරවෙනි කාරණාව වාත කුටීර සහිත
සැහැල්ලු ඒ වගේම ශක්තිමත් අස්ති තිබීම. මේ අවසාන කරුණේ විශේෂත්වයක් තියෙනවා දරුවෝ. පස්වෙනි කාරණාව ඒ තමයි අධික පරිවෘතිය. අධික පරිවෘතිය. මේ අධික පරිවෘතිය ශීඝ්‍රතාවය නිසා කොහොමද ඒක පියාසැරියට දායක වෙන්නේ? අපි ඕක පොඩ්ඩක් තේරුම් ගමු. අධික පරිවෘතියක් වෙනවා කියන්නේ එයාගේ දේහයේ රසායනික ප්‍රතික්‍රියා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවනේ. සෑහෙන වේගෙන් වෙනවා. ඉතින් රසායනික ප්‍රතික්‍රියා විශාල ප්‍රමාණයක් සිදු වෙනවා කියන්නේ ශක්තිනිය නිපදවීම, ශක්ති උත්පාදනයත් ඊටාම කාර්යක්ෂමව සිද්ධ වෙනවා. දැන් මෙයාගේ ATP ගොඩක් හැදෙනවා කියලයි මේ තේරෙන භාෂාවෙන් දරුවනේ කියනවා නම් කියන්න තියෙන්නේ. ATP ගොඩක් හැදෙනවා. ඉතින් ATP ගොඩක් හැදෙනකොට ඒ ATP ශක්තිය යොදා ගන්න පුළුවන් නේද මේ චාලක ශක්තිය බවට පත් කර ගන්න පුළුවන්. පැහැදිලිවම පුළුවන්. හරි? දැන් අපි ඉගෙන ගත්තනේ ශක්ති සම්බන්ධතා පාඩමේදී සිද්ධාන්තමය කරුණු ගැන කතා කරද්දී ඔබ නරඹන්න මගේ පරණ වීඩියෝ දර්ශන අපි මේ ගැන කතා කරා. අපි කිව්වා ATP ශක්තිය අවශ්‍ය වෙනවා ජෛව සංදීප්තියට, කලාමැදිලියගේ ආලෝකය නිපදවීමට, කශිකාපක්ෂම චලනයට නේද? ද්‍රව්‍ය හුවමාරුවට, ප්ලාස්මා පටලය හරහා ද්‍රව්‍ය හුවමාරුවට, මේ වගේ දේවල් වලට, විදුලි ආන්දට විදුලිය නිපදවන්න ඔබට මතක ඇති. හරි? ඉතින් එහෙමනම් හරිම සරල තර්කයක් තියෙන්නේ. පරිවෘතිය අධිකයි කියන්නේ අධික ශක්ති ප්‍රමාණයක් නිපද වෙනවා. ඒ අධික ශක්ති ප්‍රමාණයෙන් කොටසක් මේ පියාසැරිය සඳහා යොදා ගන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා. එහෙනම් අධික පරිවෘතිය ඊටාම වැදගත් මේ අයගේ පියාසැරියට. ඔන්න දරුවනේ පිළිතුර ගොනු කරා. පියාසැරිය සඳහා පක්ෂීන් දක්වන අනුවර්තන පහක් තියෙනවා. මොනවද මේ අනුවර්තන පහ? මාත් එක්ක දැන් පාඩම් කරමු. පළවෙනි අනුවර්තනය තමයි මොකද්ද? పూర్ව ගාත්‍රා පියාපත් බවට විකරණය වෙලා තියෙනවා. పూర్ව ගාත්‍රා පියාපත් බවට විකරණය වෙලා තියෙනවා. ඒ වගේම සැහැල්ලු ශරීරයක් තියෙනවා. ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා දේහයක් නැත්නම් කුඩා ශරීරයක් තියෙනවා. ශරීර ප්‍රමාණය කුඩා වීම කියලා තුන්වෙනි කාරණාවෙන් කියන්නේ ඕක. ඊට අමතරව වාත කුටීර සහිත අස්ති තමයි තියෙන්නේ, සැහැල්ලු ශක්තිමත් අස්ති. එහෙනම් සැහැල්ලු ශක්තිමත් අස්ති තියෙනවා, ඒවා වාත කුටීර සහිතයි. ඒ නිසා සැහැල්ලු නිසා පියා බනකොට බර අධික බවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම අධික පරිවෘතිය, විශාල ප්‍රතික්‍රියා ප්‍රමාණයක් සිද්ධ වෙන නිසා අධික ATP ශක්තියක් ජනනය වෙනවා. ඒ ශක්තියෙන් කොටසක් පියාසැරියට කෙලින්ම යොදා ගන්න පුළුවන්. එහෙනම් අධික පරිවෘතියත් පියාසැරිය සඳහා වැදගත්ම අනුවර්තනයක් වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි යමු 23 වෙනි ප්‍රශ්නයට. භෞමික පරිසරයට සම්පූර්ණයෙන්ම වගේ අනුවර්තනය වෙච්ච ජීවී කාණ්ඩය කුමක්ද? නැත්නම් භෞමික පරිසරය මුළුමනින්ම ජයග්‍රහණය කිරීමට හැකි වෙච්ච කාණ්ඩය කවුද? කිසිම සැකයකින් තොරව දරුවනේ උරගයින් රෙප්ටීලියා. උරගයෝ තමයි භෞමික පරිසරය සම්පූර්ණයෙන්ම අනුවර්තනය වෙලා තියෙන භෞමික පරිසරයේ තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න. හරි? 24 වෙනි ප්‍රශ්නයට යමු. බලන්නකෝ. අර ප්‍රශ්නයටම සමගාමී ප්‍රශ්නයක්. ඒකත් එක්ක සම්බන්ධයි. ඔබ ඉහත නම් කළ ජීවී කාණ්ඩයේ සතු භෞමික පරිසරයේ ජය ගැනීමට ඇති අනුවර්තන මොනවද? හරි. මොනවද අනුවර්තන? තර්කානුකූලව හිතලා බලන්න. උරගයන්ගේ තියෙන අනුවර්තන. දැන් උරගයන්ගේ සංචරණය පහසු කරන්න పూర్ව ගාත්‍රා සහ අපර ගාත්‍රා තියෙනවා. ගාත්‍රා යුගලක් තියෙනවා. ඇත්තටම යුගල් දෙකක්. పూర్ව ගාත්‍රා යුගල සහ අපර ගාත්‍රා යුගල කියලා සංචරණය පහසු කිරීම සඳහා ගාත්‍රා යුගල් දෙකක් තියෙනවා. ඒ වගේම මොවුන්ගේ ගාත්‍රාවල හොඳින් බැලුවොත් පංචාංගුලික ඇඟිලි සැලැස්මක් තියෙනවා. ඇඟිලි සැලැස්ම පංචාංගුලික සැලැස්මක්. ඇඟිලි 5ක සැලැස්මක් අපේ වගේම තියෙනවා. හරි? එහෙනම් පංචාංගුලික ගාත්‍රා යුගල් දෙකක් තිබීම කියලා අංග සම්පූර්ණ කරන්න පුළුවන් මේ කරුණ. එක එකක්. හරි? ඒ කරුණ අපි ලියමු. පළවෙනි එක තමයි සංචරණය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටීම. පංචාංගුලික ගාත්‍රා පිහිටීම. සංචරණයේ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටීම අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දෙවැන්න
දරුවනේ වායව පරිසරය තුළ තමයි භෞමික පරිසරයේදී ජීවත් වෙන්න වෙන්නේ. මේ වායව පරිසරය තමයි අපිට ලැබෙන්නේ. මොකද අපි ජලජ පරිසරයක නෙමෙයිනේ මේ සමාජිකයෝ ඉන්නේ. ඒතර භෞමික පරිසරය තුළ ගමන් කරනකොට වායව ශ්වසනය සිදු කරන්න කාර්යක්ෂම ශ්වසන ව්‍යුහ ලෙස පෙනහැලි යුගලක් විකසනය වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. කාර්යක්ෂම ශ්වසන ව්‍යුහ ලෙස පෙනහැලි යුගලක් තියෙන එකත් ඊටාම වැදගත්. අපි ඒකත් එකතු කරනවා. වායව ශ්වසනය සඳහා කාර්යක්ෂම පෙනහැලි යුගලක් තිබීම. පැහැදිලි? දරුවනේ භෞමික පරිසරය තුළ ඉන්නකොට දේහයේ අභ්‍යන්තර අවයව ආරක්ෂා කර ගැනීම සඳහා බාහිර පරිසරයේ බාහිරව තියෙන ආවරණය, දේහයේ බාහිරින්ම තියෙන ආවරණය ඝනකම් ශක්තිමත් රළු ආවරණයක් වෙන්න ඕනේ. ඉතින් කෙරටිනීමය කොරළ සහිත නැත්නම් කෙරටිනීමය ශල්ක සහිත රළු ශක්තිමත් දේහාවරණයක් මේ අයට තියෙනවා. කොරපොතු තියෙනවා. දැන් කිඹුලා මතක් කරලා බලන්න. කොරපොතු තියෙනවා. පැහැදිලිද? හරි. ග්‍රන්ථි රහිතයි. හරි. පුළුවන් තරම් කොරපොතු සහිත දේහයක් තමයි මොවුන්ට තියෙන්නේ. කොරළ සහිත දේහයක්. කෙරටිනීමේ ශල්ක කියනවා නම් වඩාත් හොඳයි. අපිට ලියන්න පුළුවන් කෙරටිනීමය ශල්ක වලින් ආවරණය වූ ග්‍රන්ථි රහිත රළු සමක් නැත්තම් දේහාවරණයක් ඇත. පැහැදිලිද? ඒ තමයි 3. මේ සමාජිකයන්ගේ ඇසේ ආරක්ෂාවට ඇසට විවිධ දූවිලි අංශු වෙනත් ද්‍රව්‍යයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා මොනවද තියෙන්නේ? නිමීලන පටලයක් තියෙනවා. හරි. ඇසේ ආරක්ෂාව සඳහා නිමීලන පටලයක් තිබීමත් උරගයන්ගේ තවත් භෞමික අනුවර්තනයක්. ඇසේ ආරක්ෂාව සඳහා නිමීලන පටලයක් තිබීම. ඇසේ ආරක්ෂාව සඳහා නිමීලන පටලයක් තිබීම. පැහැදිලිද? හරි. ඊළඟට 5 වෙනි කාරණාව. දරුවනේ මේ අයගේ ජල සංරක්ෂණ හැකියාව වැඩි කිරීම සඳහා, මොකද භෞමික පරිසරයේ ඉන්නකොට සීමාකාරී සාධකයේ වෙන්නේ වතුරනේ, ජලයනේ. ජලය හැම වෙලාවෙම ගන්න බෑනේ. ඒ නිසා ලබා ගන්න ජල ප්‍රමාණය ඊටාම අර පරිස්සමින් දේහය තුල සංරක්ෂණය කරන්න මේ අය උපක්‍රම හදාගෙන තියෙනවා. එකක් තමයි ජලය දේහෙන් බැහැර වෙන ප්‍රධානම ක්‍රමය තමයි බහිස්ත්‍රාවයේදී. බහිස්ත්‍රාවයේදී දැන් අපේ මුත්‍රා විදිහට ජලය විශාල පරිමාවක් ඉවත් වෙනවා. එතකොට බහිස්ත්‍රාවයට ජල හානිය අඩු සංයෝගයක් බහිස්ත්‍රාවය කළොත් මේ අයගේ ජල සංරක්ෂණ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා මේ අයගේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය විදිහට නයිට්‍රජනීය බහිස්ත්‍රාවී ද්‍රව්‍ය විදිහට තියෙන්නේ ජල අද්‍රාව්‍ය යුරික් අම්ලය. ඒක බැහැර කිරීම නිසා ජල හානිය අතිශයින්ම සුළු ප්‍රමාණයයි සිද්ධ වෙන්නේ. හරි. එනිසා අපිට ලියන්න පුළුවන් ජල සංරක්ෂණය සඳහා බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ලෙස ජල අද්‍රාව්‍ය යුරික් අම්ලය බැහැර කිරීම. යුරික් අම්ලය බැහැර කිරීම. තව මොනවද? දරුවනේ පිරිමි සතුන්ට අභ්‍යන්තර සංසේචනය සඳහා ශිෂ්ණය මුල්වරට නිර්මාණය වුණේ උරගයන්ගේ. එතෙක් තිබ්බේ විශේෂයෙන්ම බාහිර සංසේචනයක්. බාහිර සංසේචනයේදී ශුක්‍රාණු සහ ඩිම්බ ජලයට එකතු කරනවා. ජලයේදී තමයි ශුක්‍රාණු සහ ඩිම්බ එක් වෙන්නේ. ඉතින් එතනදී ජලය පහර ගමන් කරන දිශාව, ඒ පහරේ වේගය අනුව ශුක්‍රාණු සහ ඩිම්බ එක්වීම හෝ එක් නොවීම සිදු වෙන්න පුළුවන්. නමුත් අභ්‍යන්තර සංසේචනයේ සිද්ධ වෙන්නේ ස්ත්‍රී ජීවියාගේ, ගැහැණු ජීවියාගේ දේහය ඇතුළ නිසා මෙහිදී ජන්මානු අපතේ යාමක් සිද්ධ වෙන්නේ නැති තරම්. හරි. ඒ නිසා පිරිමි සතාගේ අභ්‍යන්තර සංසේචනයේට ශිෂ්ණයක් විකසනය වීම
තවත් භෞමික අනුවර්තනයක්. ඒ වගේම විශේෂයෙන්ම බිත්තර කවච වලින් වට වෙච්ච කැල්සියම් කාබනේට් ඇත්තරම චූර්ණීමය කවච වලින් වට වූ බිත්තර දැමීම මගිනුත් ඒ නව ජීවියාට ආරක්ෂාවක් ලැබෙනවා. මොකද කැල්සියම් කාබනේට් නැත්තම් චූර්ණීමය කවචයක් නම් ආලෝකයේ පරාවර්තනය වෙලා යනවා, ආලෝකය ඇතුළට එන්නේ නැහැ. ඒ වගේම ආරක්ෂාවකුත් බාහිරින් තියෙනවා. මේ කාරණාවත් අපිට ගන්න පුළුවන්. එහෙනම් අභ්‍යන්තර සංසේචනය සඳහා ශිෂ්ණයක් පිරිමි සතුන්ගේ විකසනය. ඒ වගේම අපිට ගන්න පුළුවන් චූර්ණීමය, ඒ කියන්නේ කැල්සියම් කාබනේට් සහිත කවචවත් බිත්තර දැමීම. චූර්ණීමය කවචවත් බිත්තර දැමීම. පැහැදිලිද දරුවනේ? හරි. ඒ අනුව 24 වෙනි ප්‍රශ්නයට මුළුමනින්ම පිළිතුර ලියලා තියෙන්නේ. මොකද්ද? භෞමික ජීවිතය සාර්ථකව ජයග්‍රහණය කරන්න අනුවර්තන දරන ප්‍රධානම ජීවී කාණ්ඩයේ උරගයෝ. ඉතින් ඔවුන් දක්වන අනුවර්තන 7ක් ගැන මම ඔබට සඳහන් කළා. සංචරණයේ කාර්යක්ෂම කරගන්න පංචාංගුලික ගාත්‍රා යුගල් දෙකක් පිහිටනවා. වායව ශ්වසනය සඳහා කාර්යක්ෂම පෙනහැලි යුගලක් පවතිනවා. කෙරටිනීමේ ශල්ක වලින් ආවරණය වෙච්ච ග්‍රන්ථි රහිත රළු සමක් තියෙනවා. ඇසේ ආරක්ෂාව සඳහා නිමීලන පටලයක් තියෙනවා. ජල සංරක්ෂණය සඳහා බහිස්රාවී ද්‍රව්‍ය විදියට ජලාද්‍රාවී යුරික් අම්ලය බැහැර වෙනවා. අභ්‍යන්තර සංසේචනය සඳහා පිරිමි සතුන්ට ශිෂ්ණයක් විකසනය වෙලා තියෙනවා. චූර්ණීමය කවචවත් බිත්තර දමනවා. ඔන්න පැහැදිලි. අපි 25 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. බලන්න. මැමේලියාවන්ට අනන්‍ය ලක්ෂණ දෙකක් ලියන්න. දරුවනේ ශීරපායින් වන අපි මැමේලියාවන් අපිට අනන්‍ය ලක්ෂණ මොනවද? එකක් තමයි දරු ජීවීන් මාතෘ ජීවීන්ගේ ස්තන ග්‍රන්ථි වල නිපදවන කිරි මත තමයි පෝෂණය ලබා ගන්න. ඒක අංක 1. හරි. දරු ජීවීන් මාතෘ ජීවියාගේ ස්තන ග්‍රන්ථි වලින් නිපද වෙන කිරි මගින් පෝෂණය වේ. දෙවනි අනන්‍ය ලක්ෂණය වන්නේ දරුවනේ ශීරපායින්ගේ දේහය පුරාම රෝම වැස්මක් තියෙනවා. රෝම වැස්මක් තියෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. දේහය පුරා රෝම වැස්මක් පැවතීම. රෝම වැස්මක් පැවතීම. හරිම සරලයි. එහෙමනම් ආදරණීය දරුවනේ 16 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන පරිච්ඡේදය 25 වන ප්‍රශ්නයෙන් මම අවසන් කරනවා. එතකොට තවත් ප්‍රශ්න 25ක් අපිට කතා කරන්න තියෙනවා නේද? එහෙමනම් ඒ ප්‍රශ්න 25 තවත් අලුත් පරිච්ඡේදයකින් සාකච්ඡා කරමු. සම්පූර්ණ කරමු අපි එතකොට මුළු ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න. එහෙමනම් දරුවනේ තවත් දවසක ඔබව හමුවන බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නවා. හොඳින් පාඩම් කරන්න. මේ ප්‍රශ්නාවලියට නැවත නැවතත් පිළිතුරු ලියන්න. ප්‍රශ්නාවලියේ ප්‍රශ්නවලට අදාළ සිද්ධාන්තමය කරුණු නැවතත් අපගේ වීඩියෝ නැරඹීමෙන් ඒවා තහවුරු කරගන්න, මතක් කරගන්න. එහෙමනම් ඔබ සැමට සුබ දවසක්.